ගල්වාද මිය ගිය පසු අවසාන දිය උල්පතද සිඳී ගිය පසු අවසාන ගහවැලද වියලී ගිය පසු මිනිසාට වැටහේවි පරිසරය මිනිසාට කොතරම් වටිනවද ලෝක ප්‍රකට රටේ ඉන්දියානු ජාතික සියටල් එදා කළ මේ ප්‍රකාශය වර්තමානයේ වෙන්නේ කොතරම් නම් යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල් ඈත අතීතයේ ඉඳලම අපේ මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ. ඒ අන් කිසිවක් නිසා නෙමෙයි. ලෝකයේ අනිත් රටවල් වලට නැති තරමේ සෝබා දහමින් දායාද උරුමයන් අපිට තියෙනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ සෝබා දහම් මාතාවගේ අපට දායාද එවැනි අගනා වටිනා උරුමයක් ගන්න. කන්නේ ශ්‍රී ලංකාවේ විවිධ දිග පහත රට තෙත් කලාපයේ පිහිටි සදාහරිත වැසි වනාන්තරය. කන්නැලිය තුල පවතින ජෛව විවිධත්වය සහ පාරිසරික වටිනාකම පිළිබඳව විතරක් නෙමෙයි. කන්නැලියට එදිනෙදා පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් කන්නැලියට පැමිණෙන්නේ ඇයි? ඒ ආවම උන්ට දැක බලා ගන්න පුළුවන් ඉන්නේ මොනවද කියලා අද අපි විමසා බලන්න සූදානම් වෙනවා. කන්නැලියේදී අපි විඳින සුන්දරත්වය සිසිලස මේ කැමරාකාචාරා ඔබේ ගතට විඳ ගන්න ලබා දෙන්න හැකියාව ලැබුණාද? අපි විඳින සුන්දරත්වය සහ සිසිලස මේ කැමරාකාචාරය ඔස්සේ ඔබේ සිතට සහ හිතට උපරිමයෙන් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. දකුණු ආසියාවේ වැඩිම ජෛව විවිධත්වයක් ඇති කලාපයේ සැලකෙන කන්නැලිය සිංහරාජ වනාන්තරයේ පසුවදී විශාලතම වැසි වනාන්තරය වෙනවා. කන්නැලිය රක්ෂිතයේ අද වන විට මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 10139. අතීතයේ කාලවකවානුවක වලකම්බ රජතුමන් මේ ප්‍රදේශය හරහා ගමන් කරන විට ආහාර ගැනීම සඳහා නතර වූ බවත් යසලින් ගමන්ගත් කාන්තාවකට කන්නැලිය යනුවෙන් ආහාර ගැනීමට ආරාධනා කළ බැවින් පසුව එය කන්නැලිය යනුවෙන් ප්‍රචලිත වූ බවත් කන්නැලිය වනාන්තරයේ නම ඇතිවීම සම්බන්ධව ගෙතු ප්‍රබල ජනප්‍රවාදයක්. මීට අමතරව නොඉඳුල් වනය යන අර්ථකථනය කන්‍යාලිය යනුවෙන් වනාන්තරයේ හැඳින්වූ බවත් කාලයාගේ ඇවෑමෙන් එය කන්නැලිය වූ බවත් තවත් මතයක්. දැදියගල හා නාකියාදෙණිය යන වනාන්තර ත්‍රිත්වයෙහි එකතුවක්. කන්නැලිය සහ නාකියාදෙණිය ගාල්ල දිස්ත්‍රික්කයට අයත් අතර දැදියගල මාතර දිස්ත්‍රික්කයට අයත් වෙනවා. කන්නැලිය රක්ෂිතයට පිවිසිය හැකි ගමන් මාර්ග ගණනාවක් පවතිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉක්කඩුව බද්දේගම පර්යන්තයෙන් පිටවී නාගොඩ මාර්ගයේ උඩුගම නගරයට පැමිණ තවලම හරහා ඔබට පහසුවෙන්ම කන්නැලියට පිවිසිය හැකියි. එම මාර්ගයේ දුර කොළඹ සිට කිලෝමීටර් 140ක්. එසේම වතුගම, බලවත්ත, නිලුව, තවල හරහා කන්නැලිය වෙත ළඟා ගැනීම අතර ගාල්ල සිට පැමිණෙන්නේ නම් උඩුගම මාර්ගයේ පැමිණ රක්ෂිතයට ළඟා ගැනීම. ඔබ මාතර විසින් අකුරැස්ස නගරයට පැමිණ එතෙන් සිට වංගම උඩුගම මාර්ගය ඔස්සේද කන්නැලියට පිවිසිය හැකියි. සංවිධානය විසින් 2004 වසරේදී ජෛව විවිධත්ව සංරක්ෂණ වනාන්තරයක් සමන්විත කණ්ඩායමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙනවා. අධ්‍යයන කටයුතු, පර්යේෂණ කටයුතු මෙන්ම ස්වභාව සෞන්දර්යයට ඇලුම් කරන්නන්ටද ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම හා තොරතුරු කණ්ඩායමේ සංරක්ෂණ කාර්යාලය හා තොරතුරු මධ්‍යස්ථානයේ මෙන්ම දිසා වන නිලධාරී කාර්යාලයෙන්ද ලබා ගත හැකියි. මීට අමතරව විශ්වවිද්‍යාල සුවැනි අධ්‍යාපන කටයුතු සඳහා කන්නැලියට පැමිණෙන අය සඳහා නොමිලේ එම කටයුතු සිදු කර දීමට අදාළ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. කන්නැලිය රක්ෂිත වනාන්තරයේ ගමන් කිරීමට අදහස් කරන ඔබට ගමන් කළ හැකි මාර්ග හතරක් තියෙනවා. එකක් තමයි නාරංගස් ඇල්ල මාර්ගය. අනෙක් මාර්ගය කම්බලේ කන්න මාර්ගය. ඒ වගේම අනගිමල ඇල්ල මාර්ගය සහ තුනකටපන්ද මාර්ගය යන මාර්ග හතරෙන්ම අපට පුළුවන් රක්ෂිත වනාන්තරයේ සුන්දරත්වය දැක ගන්න. අපි ගමන් කරන දවසේදී නාරංගස් ඇල්ල මාර්ගය. මේ ඔබ දැන් ඉන්න තැනින් තමයි තුනකටපන්ද මාර්ගය
කිලෝමීටර් 2ක් විතර නාරංගස් ඇල්ල මාර්ගයේ අපි ඉදිරියට එද්දී අපට හමු වෙන තවත් වැදගත් සම්දිස්ථාන. මේ තියෙන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලද දේමහල් ගිමන්. දේශ විදේශ සංචාරකයන්ගේ විඩාව නිවා ගන්න අතරතුරේ මේ ගිමන් ඉඳගෙන ඔවුන්ට විශේෂයෙන් පුළුවන් මේ ගිමන් උඩ මහල් දෙකට ප්‍රවිෂ්ඨ වීමෙන් පක්ෂීන් දැක බලා ගන්න. ඒ වගේම තමයි තවත් විශේෂත්වයක් තියෙනවා. මෙතනින් තමයි මේ ගමන් මාර්ග කීපයක්ම ආරම්භ වෙන්නේ. නැත්තම් කන්වැලිය රක්ෂිතය දැක බලා ගන්න තියෙන ගමන් මාර්ග බෙදෙන ප්‍රධාන මන්සන්තිය මෙතන කිව්වොත් මන් නිවැරදි. මේ මාර්ගයේ හේතුව අපිට පුළුවන් නාරංගස් ඇල්. ඒ වගේම යෝධ නවද ගස දෙසට කියලා. ඒ වගේමයි යෝධ පුස්තල අපිට හමු වෙන්නේ මෙතන මීටර් 200ක් විතර ගියා. මේ පැත්තට ගියොත් අපිට පුළුවන් අනගි මල ඇල්ල මීටර් 75ක් 100ක් විතර ඇති අනගි මල ඇල්ල දැක බලා ගන්න. ඒ වගේමයි මෙතනින් තමයි කබ්බලේ කන්ද ගමන් මාර්ගයේ ආරම්භ සම්පූර්ණ වෙන්නේ. අපි ඉස්සෙල්ලම අනගි මල ඇල්ල බලා කියාගෙන ඉන් අනතුරු යමු නාරංගස් ඇල්ල මාර්ගය ඉදිරියට. ඔබට දකින්න ලැබෙන්නේ කන්නැලිය රක්ෂිතේ සංචාරය කරන්න ආවම ඔබට දැක බලා ගන්න තියෙන සුන්දරම ස්ථාන. කන්නැලිය රක්ෂිතේ ගමන ආරම්භ කරලා කිලෝමීටර් 2.5 විතර මෙහෙදී ඔබට හමු වෙනවා අනගි මල ඇල්ල. මේ තියෙන්නේ අනගි මල ඇල්ල. අනගි මල ඇල්ල වලදා ප්‍රධාන මාර්ගයේ නාරංගස් ඇල්ල මම්පෙත ප්‍රවිෂ්ඨ අපි තවත් මීටර් 200ක් විතර ඉදිරියට එද්දී අපේ තවත් විශේෂ ස්ථාන. කන්නැලිය රක්ෂිතේ ස්වභාවික වටිනාකම තවත් වැඩි කළ මේ තමයි යෝධ පුස්තක. අපි යන්න හදන්නේ මේ යෝධ පුස්තක දැක බලා ගන්න. ඔබ දකින්නේ යෝධ පුස්වැල. හෙක්ටයාරයක පමණ බිම් ප්‍රදේශයක පැතිරලා තියෙන මේ යෝධ පුස්වැල කන්නැලිය රක්ෂිතේ ඉපෙරණි බව කියාපාන සංකේතයක් වගේ. නාරංගස් ඇල්ල මාර්ගයේ දිගේ කන්නැලිය වනපෙත දෙසට අපි ඇතුළට එද්දී තවත් අපට හමු වෙන සුවිශේෂී ස්ථානයක තමයි අපි මේ නතර වෙලා ඉන්නේ. සෝබාදහම් මාතාව අපට දායාද කරන ලද වසර 250ක් පමණ ඈත අතීත ඉතිහාසයක් ඇතයි සැලකෙන යෝධ නවදගස බලන්න යන්නේ අපි මේ සූදානම් වෙන්නේ. නවදගස නරඹන්න යන මාර්ගයේදී අපිට ඉස්සෙල්ලම හමු වෙන්නේ මේ නිර්වාණාගල් කන්ද සහ නන්නිකි තැල. මේ නන්නිකි තැලයි නිර්වාණාගල් කන්දයි පසු කරගෙන මීටර් 100ක් 150 ගිය තැන තමයි අපිට යෝධ නවදගස දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ගස් තියෙනවා කියලා අපි පහල දුන්නට අපි කවුරුත් දැකලා නැහැ. හැබැයි කන්නැලිය රක්ෂිතයට આવොත් අපිට පුළුවන් මේ තියෙන යෝධ නවද ගස් වසර 250කට ඈත අතීතයක් තියෙන
යෝධ නවද ගස දැක බලා ගන්න ඔබට පුළුවන් කන්නලිය රක්ෂිතය තුලට ආව. මම හිතන්නේ 3-4 දෙනෙකුවත් එකතු වෙලා මේ ගහ අල්ල ගන්නවා. ඒ තරම් විශාලයි. මේ කන්නලිය රක්ෂිතයේදී විතරයි ඔබට මේ යෝධ නවද ගසක් දැක ගන්න හැකියාව ලැබෙන්නේ. කන්නලිය රක්ෂිතය නරඹන්න එන සංචාරකීන් දෙස් විදෙස් සංචාරකීන්ට තමන්ගේ ආකර්ෂණය ඇති වෙන විදිහට ඔවුන්ට පහසුකම් සලසා දෙන්න කටයුතු සංවිධානය වෙලා තියෙනවා. ඔබට මේ පසුබිමෙන් පේන මේ අට්ටාලය ඉදි කරලා තියෙන්නේ පැමිණෙන සංචාරකීන්ට මේ යෝධ නවද ගස ඉතාම හොඳින් දැක බලා ගන්න. හැබැයි අපිට මෙතෙන්ට ආවට පස්සේ දැක බලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ වන විට මේ අට්ටාලය නිරාපත් වෙලා තියෙන්නේ. ඉතාම අනුකූලදායක තත්ත්වයක තියෙනවා. ඉතින් මේවා ඊට වඩා හොඳින් සබාදහමට හානියක් නොවන අයුරින් අලුත් වැඩියා කිරීමක් සිදු නොදින අපි විශ්වාස කරනවා කන්නලිය වැසි වනාන්තරය දැක බලා ගන්න එන සංචාරකීන් ප්‍රමාණය මීට වඩා වැඩි වෙයි කියලා. සංචාරකීන් මේ කන්නලිය රක්ෂිතයට ඇදපෙද තබා ගන්න හොඳ හැකියාවක් ලැබෙයි. මෙවැනි මේ සංචාරකීන්ගේ පහසුකම් ඉතාම උසස් තත්ත්වයෙන් පැවතුණා. කන්නලිය රක්ෂිතය බලන්න එන ඔබට ප්‍රවිෂ්ඨ මාර්ග 5ක් ඔස්සේ කන්නලිය බලන්න පුළුවන් කියලා අපි ඔබට සඳහන් කරනවා. අපි ආවේ නාරංගස් ඇල්ල මාර්ගය ඔස්සේ. මේ ඇවිල්ලා ඉන්නේ අපේ පැමිණි මාර්ගයේ ගමනාන්තය. ඒ කියන්නේ නාරංගස් ඇල්ල බලන්න යන තමයි මේ සූදානම් වෙන්නේ. මෙතනට තවත් කිලෝමීටර් 1.5ක් විතර තියෙන නාරංගස් ඇල්ලට යන්න. ඒ යන්නේ මේ වගේ පුංචි දිය කඩි දිය පාරවල් රැසක් අපිට හම්බ වෙනවා. මේවායේ සිරිය අසිරිය විඳගනිමින් අපිට කන්නලිය රක්ෂිතය පුරා සැරිසරන්න හැකියාව ලැබෙනවා. එන්න යන්න අපේ ගමනාන්තයේ නාරංගස් ඇල්ල බලන්න. හරි මහන්සි. අපි ඇවිල්ලා ඉන්නේ නාරංගස් ඇල්ල මම්පෙදී අපිට හම්බ වෙන අවසාන ගිමන් හත. සංචාරකී විවිධ මම්පෙත්තුසේ කන්නලිය රක්ෂිතය සුන්දරත්වය බලන්න ගමන් කරද්දී උන්ට තමන්ගේ විඩාව නිවා ගන්න පහසුකම් සලකන මේ නාරංගස් ඇල්ල මම්පෙතේ අවසන් මෙතන විශේෂත්වය තියෙන්නේ සාමාන්‍ය රක්ෂිතය තුල අපට ආහාර ගන්න අවස්ථාව ලැබුණ නැතුණාට මේ මම්පෙතට එන දුර සහ ගමන් කිරීමට ගත වන කාලය සලකා බලන අවසර ලබා දීලා තියෙනවා තමන් රැගෙන එන ආහාර නාරංගස් ඇල්ල මම්පෙතේ මේ අවසන් ගිමන් හලේ දෙක ආහාර ලබා ගන්න. සුන්දර ගල් තලාවක් මත තමයි මේ ගිමන් හල ඉඳලාදී දැන් යන කාලයගේ යමත් යම් යම් අපායයට කියනවා සංචාරකයන් ආවත් ඒකට මේ ස්ථාන රැඳෙන්නේ නැහැ. මොකද දුර ප්‍රමාණය වැඩි හින්දා ඔවුන් ඉක්මනින්ම තමන්ගේ අවශ්‍ය පරිශ්‍රණයක් කරගන්න. නැවත අනේ රංචිත ප්‍රවිෂ්ඨ වෙන ස්ථානයට ගමන් කරන නිසා. කන්නලිය පිළිවෙත ගමන් කරද්දී ප්‍රධාන දිය ධාරාවන්ට අමතරව මේ වගේ පුංචි පුංචි දිය පහරවල්. ඒ වගේ දිය කඩති රැසක් අපිට දැක බලා ගන්න පුළුවන්. අපිත් එක්ක මේ වෙලාවේ අපිට මේ තොරතුරු සපයන්න අපේ මේ රටුත්තර සහයෝගය දක්වන්න අපිත් එක්ක ගමන් කරනවා වන විහාරකේන්ද්‍රාරි කළුපහන් මහත්තයා. කළුපහන් මහත්තයන් අපි කැමැති දැනගන්න මේ පුංචි දිය පහරවල් වලින් දිය කඩති වලින් මොකක්ද ලැබෙන විශේෂ වාසිය මේ කන්නලිය රක්ෂිතය.
ඇත්තටම මේ අතීතයේ තියෙන මේ ගියපාරවල වලින් උදා ගියපාරවල තිබුණා. අපිට කරන්න බැරි දෙයක් මේ ගියපාරවල වලින් කරනවා. මොකද අර සම්බෝලෙන් කියන ගියපාරවල තිබුණා. අපේ මේ පාරවල් ඔස්සේ ගිහිල්ලා අපේ ගින්නල ජලපෝෂක ප්‍රදේශයක් ගින්නකට ජලය සපයනවා. මම හිතන්නේ ගින්නකට ප්‍රධාන වශයෙන් ජලය සපයන ප්‍රධාන ඉලක්කය සිමරාජ වුණාට මේ සංගමීය ප්‍රශ්න වනාන්තරයේ තමයි ලොකු දායකත්වයක් ලබා දෙන්නේ. ඒ සඳහා මේ වගේ ගියාලි පුදාකට වෙලා ඉඳින්න අන්න ඔස්සේ ගින්නකට එකතු වෙනවා. ඒ වගේ දහස් ගින්නල පාරවල් කරගන්න පුළුවන්. නාරංගස් කැල්ල බලන්න අපි ආවේ වැසි සහිත කාලෙක නෙවෙයි. ඊළඟ කාලකුණයක් සහිත කාලෙක තමයි නාරංගස් කැල්ල බලන්න අපි ඇවිල්ලා ඉන්නේ. එහෙම නොවුනා නම් වැසි සහිත කාලෙක අපි ආව නම් අපිට මේ ගල්පර මත මේ ආකාරයට ඉන්න ලැබෙන්නේ නෑ අවස්ථාව. මොකද මේ ගල්පර වලට ඉහළින් නාරංගස් කැල්ලේ ජල කඳ ගලාගෙන යනවා. විශාල රමණීයත්වයක් කන්නලිය වනපෙතට පිටු කරගෙනයි නාරංගස් කැල්ල ඇදහැලෙන්නේ. හැබැයි මේ වෙන විට ජලපහර අඩු වෙලා තියෙන්නේ ඇයි? මේ නාරංගස් කැල්ලෙන් කන්නලිය වනපෙතට සහ මේ අවට ප්‍රධාන ජල ධාරාවන් වලට ලැබෙන අත්දැක මොකක්ද? මේක නම් දැනගන්න කැමති අපිට දුරදුර කපයා දෙන්න අපිට එක ලොකු ශක්තියක් මේ ගමනට එකතු වනවියාප්තිය ධාරිනුවත් කල්පාර මාසයේ අපිට කියන්නේ නාරංගස් කැල්ලේ ඊළඟට ජලය අඩු. මොකක්ද මේ නාරංගස් කැල්ලේ අනන්තරයේ තියෙන අත්දැක මේ නාරංගස් ජලපාර අඩු. මේ පිටුවාර මාසයේ මේ කාලේ අපි වනාන්තරයෙන් ලැබෙන වර්ෂාව ඉතාමත් අඩුයි. අපි වේද කාලයක් තියෙන නිසා තමයි මේ කරන ජලපාර අඩු වෙලා ඉතින් අන්ටපට තියෙන නැත්නම් ඇත්තටම ලොකු මොසම් වැස්සක් එක්ක මේ සම්පූර්ණ ජල ධාරාවෙන් සම්පූර්ණ මේ ප්‍රදේශය වැහිලා යනවා. ඒක මේක වැදගත්කම තමයි මේ තියෙන ඉස්සල ජලය නිසා මේවයි අපේ තියෙන ආවේනික මාත්‍රයන් ඒගොල්ලෝගේ පැවැත්ම සහ ඒගොල්ලෝගේ ප්‍රජාතන කාලේ පැටවුම් බිහි කිරීමට මේ වගේ ජලපාර අපිට වැදගත් වෙනවා. ඒක මේකේ තියෙන වැදගත්කම තමයි මේ තියෙන ගල් අතරින් මේ එල්ලෙන වතුර නැත්නම් ඔක්සිජන් ප්‍රමාණයත් එක්ක සාන්ද්‍රණය වෙලා ඔක්සිජන් එක ගැටිලා ඉතාමත්ම 100%ක්ම ඔක්සිජන් එක්ක ගැටුණු ජල මුසල ජලයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ ජලය ඉතාමත් මේ වගේ ඉතාමත් සීතල මට්ටමක තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ඒක අපිට වැදගත්කමක් වෙනවා. අපේ රටේ මේ එළිය මසුන්ට ඇත්තටම ජීවත් වෙන්න ඒ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා නැත්නම් මේකට ජීවිත පැවැත්මක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක අපිට ලොකු වැදගත්කමක් තියෙන මේ වනාන්තරයේ තිබෙන්නේ. රක්ෂිතයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකීන්ට පහසුකම් සැලසීමේ අරමුණේ නිදිකල වැසිකිලි පද්ධතිය ආසන්නයේ අපි මේ ඉන්නේ. දැනට අපිට පේන්න තියෙන ආකාරයට නම් මේ වැසිකිලි පද්ධතිය තරම් හොඳ නඩත්තු තත්ත්වයකින් නැහැ. හැබැයි දිනෙන් දින කන්නිය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකීන් මේ කරා ආකර්ෂණය කරගන්නට නම් මෙවැනි පොදු පහසුකම් ඊට
වඩා උසස් අන්දමින් නඩත්තු කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. කන්නැලිය කියන්නේ වෙසි වනාන්තරය. වෙසි වනාන්තරයක අපිට දකින්න පුළුවන් දුර්ලභම ලක්ෂණය තමයි හැම මොහොතෙම වැස්සකට අතවරනවා වගේ දසුනක් තමයි දකින්නේ. මේ අපි ඉන්නේ කන්නැලිය බලන්න එන කෙනෙකුට දාන්න තියෙන සුදුසුම එකම ස්ථානය. මේ ස්ථානය බැලු බැලමට මිනිසුන් විසින් ගල් පතුරු ටිකක් යොදලා තටාකයක් වගේ සකස් කරගන්න තැන. කන්නැලිය බලන්නේ ඔබට දාන්න හරි අපූර්ව තැනක් මේක. රක්ෂිතයේ පිහිටුවා ඇති නිවාසිකාගාර පහසුකම් පැමිණෙන සංචාරකීන්ට මහත් පහසුවක්. සංචාරකීන්ට ආහාර ගැනීමට සකස් කර ඇති භෝජනාගාරය මෙන්ම ස්වභාවිකත්වයට හානියක් නොවන අයුරින් තනා ඇති ආපන ශාලාවද සංචාරකීන්ට අත්වනවා. අපි ඔබට සඳහන් කළා කන්නැලිය රක්ෂිත වනාන්තරය දැක බලා ගන්න දේශීය මෙන්ම විදේශීය සංචාරකීන් අති විශාල පිරිසක් පැමිණෙනවා. ඉතින් අපි සූදානම් මේ රක්ෂිතය දැක බලා ගන්න පැමිණුණු සංචාරකේ. ඇයි මේ ස්ථානයට එන්නේ? මොකද්ද උන්ගේ අරමුණ? කන්නැලියට ආවට පස්සේ මොනවද යාලට දැක බලා ගන්න තියෙන්නේ කියලා පැමිණුණු සංචාරක ඇසින්ම විමසා බලන්න සූදානම් වෙන්නේ. මම කන්නැලියේ ආපු දෙවෙනි පාර කන්නැලිය කියන්නේ වැසි වනාන්තරය. එකපාරක් ඇවිල්ලා දෙවෙනි පාරත් එන්නේ ඉතින් මේ විශේෂ සිංහරාජ වගේ තමයි ඒ පරිසර තත්ත්වයන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වන්සලක් දෙපාර්තමේන්තුවේ පහසුකම් ලබා ගන්න පුළුවන්. අපිට මේ කැලේ ඇවිදගෙන ඇවිල්ලා නාලා ඉක්මන් නිවා ගන්න පුළුවන් තරමට මෙතන හදලා තියෙනවා. ඒ වගේම දේශීය මත්ස්‍ය, ඒ වගේ දේශීය සාක විශේෂ ඒ වගේ දේවල් ඉතින් බලා ගන්න පුළුවන්. ගොඩක් දුර බැලන කරන එකකට ආවේ කට්ටේ කොල්ලෝ ටිකත් එක්ක පොඩි පන්නේ එකක් අරගෙන ගොඩක්ම ඉතින් අපි දවසේ ගත කළා පොඩක් විවේක වෙලා ගොඩක් ඇත්තටම මම හිතනවා මේ නාගරික ජීවිතේ තියෙන අපේ ස්ට්‍රෙස් එක විහිදෙතර ගතිය එතන මෙතෙන් ඇතුළට පස්සේ අමුතු ලෝකතාවගේ තමයි අපි කට්ටියට දැනෙන්නේ.
we've come from Australia, my girlfriend and I. Last night we stayed at St. Helier Rainforest. It's beautiful. Right in the rainbow. That's really nice. And then come to the sunrise house. It's beautiful, it's very dense. A lot of local wildlife and fresh stream that runs all the way through the rainforest. Waterfalls up the top. It's very beautiful. Very nice. කන්නඩිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය කරන ආහාර පාන හා නවතැන් පහසුකම් සපයා දීමට නිවාඩු නිකේතන ඇරඹීමත් ඔවුන්ගේ ආර්ථිකයට ශක්තියක්. විවිධ ව්‍යාපාරික ස්ථාන ඇරඹීමට මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් ලෙස ප්‍රදේශයේ රැකියා විරහිත පිරිසට ආදායම මාර්ග පැතිරීමත් කන්නඩිය රක්ෂිතයින් අවට සමාජයට ලැබෙන ආර්ථික වාසියක්. මාළුවන්ට පිහිනන්නට කියා දිය යුතු නැහැ. කුරුල්ලන්ට ඉහිරෙන්නට කියා දිය යුතු නැහැ. එහෙත් පරිසරය සුරකීම මිනිසාට කියා දිය යුතු වෙයි. ඒ කියමන කොතරම් සත්‍යද සැබෑවක්ද කියලා අපිට මොනවට ඔප්පු වෙනවා කන්නඩිය වනපෙතට ආවට පස්සේ. මේ මග දෙපස අපි විවිධ මත්පෙත් ඔස්සේ කන්නඩියේ සුන්දරත්වය දැක බලා ගන්නවම අපිට පේනවා මේ කන්නඩිය දැක බලා ගන්න නරඹන්න ආපු සංචාරක පිරිස කන්නඩියේ සබාධාමට හානි වෙන අයුරින් මොනතරම් දේවල් කරලා තියෙනවද. කන්නඩියට ඇතුල් වෙන ස්ථානයේම උන් දැන්වීම පූර්ණ නිලධාරීන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මෙන්න මේ දේවල් කන්නඩිය තුල ඔබ කරන්න එපා. මේ දේවල් කන්නඩියේදී කරොත් අනතුරුදායකයි. පරිසරයට හානිදායකයි කියලා. හැබැයි අපිට මග දෙපස දකින්න තිබුණු බොහෝ දේවල් අපේ පරිසර මාතාවට සබාධාමට සිදුවන විදිහට කියන්නට බෑ. අඩගා කියනු ඇත ගහ තුල රැකගන්න. පැමිණෙන අයත ඇය විහි බලලා යන්න. ඉසන්හයි ප්‍රිය ඇත පොලිතින් නොගෙනේ. අද දවස පුරාවටම අපි ඔබත් එක්ක පැය කීපයක් මේ කන්නඩිය රක්ෂිත වනාන්තරය නැත්නම් පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තරයේ මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ දවසේ සංචාරයේ මේ වැඩසටහනේ අවසානයේ. අපි රක්ෂිත වනාන්තරේ පුරා සැරිසරන ගත කරන්නේ අපි දකින්න ලැබුණ දෙයක් තමයි. සබාධාම මේ පරිසරය අපේ ජීවිතයත් එක්ක කොතරම් බද්ධ වෙලා තියෙන්නේ. මොකක්ද හිතන්නේ? පරිසරය නැතුව ඔබටත් මට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාගේම වගකීම සහ යුතුකම තමයි මේ පරිසරය රැකීම. පරිසරය රැකුවේ නැත්නම් අපට රැකින්න බැහැ. ඒ නිසා නැවත බොහොම අවධාරණීය නොවී පරිසරය රැකගන්න සියලු දෙනාම එක වගේ පෙළගෙන කන්නඩිය රක්ෂිතයට ඔබ පැමිණෙනවා නම් දේශීය හෝ විදේශීය සංචාරකයෙක් විදිහට කන්නඩිය නරඹන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්ථානයට පැමිණුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ තිබෙන නීතිරීති වලට ඔබ අනුකූල වන්නට. ඒ වගේමයි මේ සිංහල නිලධාරී මඩුල්ලට ඔබේ සහයෝගය ලබා දෙන්න. සබාධාම රැකගන්න මේ කන්නඩියේ සුන්දරත්වය විනාශ නොකොට ඉදිරි පරපුරට මේ සබා සෞන්දර්යයේ අසිරිය විඳගන්න අවස්ථාව ලබා දෙන්න ඔබේ වගකීම. ඒ නිසා පිය සටහන් පමණක් ඉදිරි කොට මතකයන් රැගෙන යන්නේ
ඔබත් ඉන්න කන්නේ මේ නරඹන්න. අවසාන වශයෙන් අපි ඔබට කියන්න තියෙන්නේ පරිසරය අප රකී